හරි බලන්න 2014 මොඩල් පේපර් එකේ 29 වෙනි ගාන 29 අපිට නම් කියනවා ධ්වනිමානයකට භාරයක් යොදා ආතතියකට ලක් කර ඇති විට සරසුලක් සමග අනුනාද වන කෙටිම දිග L1 ලු. මේකට මෙහෙම භාරයක් යොදලා ආතතියකට ලක් කරාම අනුනාද වෙන කෙටිම අනුනාද දිග L1 ලු. එන මූලික තානයේ දිග ඊට පස්සේ කියනවා ඉහත භාරයේ සම්පූර්ණයෙන්ම ජලය ගිල්ලුව විට එම සරසුල සමගම අනුනාද වන කෙටිම දිග L2 ලු. මේ සරසුල මේ භාරය සම්පූර්ණයෙන්ම ජලය ගිල්ලනවා. සම්පූර්ණයෙන්ම ජලය ගිල්ලනවා. එතකොට අනුනාද වෙන කෙටිම අනුනාද දිග L2 කියලා කියනවා. මේ බලන්න. ඔය අවස්ථා දෙකේදී තියෙන ආතති T1 T2 කියලා අරගන්න. මෙන්න මේ ආතතිය T1 කියලා ගන්නම්. මෙතන තියෙන ආතතිය T2 කියලා අරගන්න. ඒතකොට ඕගොල්ලන්ට පේනවා මේ T1 නේද සත්‍ය බර වෙන්නේ. T2 නේද වස්තුව සම්පූර්ණයෙන්ම ජලයේ ගිල්ලුවට පස්සේ ඇතිවන තන්තුවේ ආතතිය නේද දෘශ්‍ය බර වෙන්නේ. හරිද? අපෙන් අහන්නේ ද්‍රවයේ සාපේක්ෂ ඝනත්වය නේද? සාපේක්ෂ ඝනත්වය ද්‍රව්‍යයේ සාපේක්ෂ ඝනත්වය. අපිට සාපේක්ෂ ඝනත්වය අරගත්ත හැකි නේද? සත්‍ය බර බෙදීම සත්‍ය බර වෙන දෘශ්‍ය බර විදිහට. සත්‍ය බර බෙදීම සත්‍ය බර වෙන දෘශ්‍ය බර විදිහට. අපි ඒ වගේම දන්නව නේද මූලික ස්වරයෙන් අනුනාද වෙද්දී සංඛ්‍යාතය සමානයි 1/2 L වතාවක් ධ්වනි වේගයේ වර්ගමූල T බෙදීම m කියලා. එතකොට මෙතන අවස්ථා දෙකේම එකම සරසල පාවිච්චි කරලා තියෙනවා. එකම ධ්වනිමාන කම්බිය. එහෙනම් අපිට පේනවා මෙන්න මෙයාගේ එනවා වර්ගමූල T සමානුපාතයි අනුනාද දිගට. මම එහෙනම් දෙපැත්තම වර්ග කළොත් T සමානුපාත වෙනවා නේද L ට අනුනාද දිගට. T සමානුපාතයි L ට. එහෙනම් මෙතන මේ T1 සමානුපාතයි නේද L1 වර්ගයට. T2 දෘශ්‍ය බර සමානුපාතයි නේද L2 ගේ වර්ගයට. මම ඔය එක මෙතනට ආදේශ කරොත් T1 වෙනුවට දැම්ම හැකි L1 වර්ගය බෙදීම L1 වර්ගය ඍණ L2 වර්ගය. ඔන්න සාපේක්ෂ ඝනත්වය. උත්තරේ ගන්න වෙන්නේ තුන්වෙනි උත්තරේ. විසිනමයට තුන්වෙනි උත්තරේ. ඊට පස්සේ 30 වෙනි ගාන බලන්න. 30 වෙනි ගාන 30 කියනවා ඝනත්වය ρ1 හා ρ2 ඝනත්වය ρ1 හා ස්කන්ධ m1 වන ද්‍රව පරිමාවක් ඊට සමාන පරිමාවක් ඇති ඝනත්වය ρ2 හා ස්කන්ධ m2 වන ද්‍රවයක් සමග මිශ්‍ර කරනවලු. මිශ්‍රණයේ පරිමාව අඩු නොවේ කියලා කියනවා. දැන් සාමාන්‍යයෙන් මිශ්‍ර කරනකොට පරිමාව වෙනස් වෙනවනේ.
හරි ඒ කියන්නේ ද්‍රවයේ එක ද්‍රවයක අණු අතරට තව දෙවෙනි ද්‍රවයේ අණු රිංගුවොත් පරිමාව වෙනස් වෙනවා. හැබැයි එහෙම පරිමාව අඩු වෙන්නේ නැහැ කියලා කියනවා. ඒ කියන්නේ එක්කෙනෙක්ගේ පරිමාව V1 නම් අනිත් එක්කෙනාගේ පරිමාව V2 නම් මිශ්‍ර කරාම මුළු පරිමාව V1 ධන V2. දැන් මිශ්‍ර කරද්දී මුළු පරිමාව සමාන වෙන්නේ නැහැ හොඳේ. මුළු පරිමාව අර දෙක එකතුවට සමාන වෙන්නේ නැහැ සාමාන්‍ය සමහර වෙලාවට හේතුව එක ද්‍රවයක් ඇතුළට අනිත් ද්‍රවය අණු රිංගනවා. එතකොට එකතුව වෙන්නේ දැන් හරිනම් මේ එකතු කරාම මුළු එකතුවනේ එකතුව වෙන්න ඕනේ. ඔතන වෙන්නේ එක ද්‍රවයක් ඇතුළට අනිත් ද්‍රවය රිංගුවට පස්සේ අර පරිමාව එකතුවට වඩා අඩු වෙන්න පුළුවන්. දැන් මෙතන එහෙම අඩු වෙන්නේ නැහැ කියලා කියනවා. 30 මේ බලන්න. තිහේ ඝනත්වය ρ1 වෙච්ච ද්‍රවයක් තියෙනවා. ඒ වගේම ඝනත්වය ρ2 වෙච්ච ද්‍රවයක් තියෙනවා. මේගොල්ලන්ගෙන් අරගන්නේ සමාන පරිමාව. මෙයාගෙනුත් v පරිමාවක් ගන්නවා මෙයාගෙනුත් v පරිමාවක් ගන්නවා. ඔය දෙක මිශ්‍ර කරනවා. දැන් එතකොට මෙතන මිශ්‍රණයක් හැදෙනවා. මේ මිශ්‍රණයේ මුළු පරිමාව 2v. මුළු ස්කන්ධ මේ දෙන්නගේ එකතුව. මම අරගත්තොත් පළවෙනියගේ ස්කන්ධේ m1 කියලා මට ඔය m1 ලියා ගන්න පුළුවන් v ρ1 විදිහට. දෙවෙනියගේ ස්කන්ධේ m2 කියලා අරගත්තොත් ඕක ලියා ගන්න පුළුවන් v ρ2 විදිහට. එතකොට මෙතන මුළු ස්කන්ධ වෙන්නේ m1 ධන m2. එතකොට මට මෙතන මුළු ස්කන්ධය අරගන්න පුළුවන් මේ මිශ්‍රණයේ m1 ට v ρ1 m2 ට v ρ2 පොදු සාධක v එළියට ගත්තාම මෙතන ඉතුරු වෙනවා ρ1 ධන ρ2 වතාවක් v කියලා. හරිද? අපෙන් අහන්නේ මෙන්න මෙයාගේ මධ්‍යන්න ඝනත්වය ρ. අපි දන්නවා මධ්‍යන්න ඝනත්වය මුළු ස්කන්ධ බෙදීම මුළු පරිමාව 2v. මුළු ස්කන්ධය ρ1 ධන ρ2 වතාවක් v බෙදීම 2v. එනම් මධ්‍යන්න ඝනත්වය එනවා ρ1 ධන ρ2 බෙදීම 2යි. ρ1 ධන ρ2 බෙදීම 2යි. උත්තරය ගන්න වෙන්නේ තුන්වෙනි උත්තරේ. ඔතන මතක තියාගන්න සමාන පරිමාණ මිශ්‍ර කරනවා නම් මධ්‍යන ඝනත්වය එන්නේ දෙන්නගේ එකතුව දෙකෙන් බෙදලා සමාන ස්කන්ධ මිශ්‍ර කරොත් එතකොට වැඩේ වෙනස් වෙනවා. සමාන ස්කන්ධ මිශ්‍ර කරොත් ගැටලුව වෙනස් වෙනවා. එතකොට ඔහොම අරගන්න ඔය විදිහටම තමයි අරගන්න තියෙන්නේ. එතකොට ස්කන්ධ මිශ්‍ර කරොත් පරිමාව උක්ත කරලා පරිමා දෙකේ මුළු පරිමාව අරගන්නකොට පරස්පර සම්බන්ධයක් එනවා. ඊට පස්සේ 31ට ගියොත් අපිට නම් කියනවා උෂ්ණත්වය වැඩිවීමේදී සිදුවන පරිමා ප්‍රසාරණය නොසලකා හැරිය හැකි වස්තුවක බර වාතයේදී කිරූ විට නිව්ටන් 45යි. ද්‍රවයක් තුළ සම්පූර්ණයෙන් ගිල්වා කිරූ විට 44.58යි. ද්‍රවයේ උෂ්ණත්වය සෙල්සියස් 100කින් ඉහළ නංවා නැවත ඉහත වස්තුව ද්‍රවය ගිල්වා කිරූ විට 44.6යි. ද්‍රවයේ පරිමා ප්‍රසාරණතා සංගුණකය අහනවා. ද්‍රවයේ පරිමා ප්‍රසාරණතා සංගුණකය මේ බලන්න. 31. දැන් මෙතන වස්තුවක් වාතයේ එල්ලලා කිරනවා. ඒ වස්තුවේ ඝනත්වය සිග්මා කියලා හිතමු. එතකොට මේ වෙලාවේ සත්‍ය බර විදිහට එනවා මම සත්‍ය බර T කියලා අරගන්නම්.
සත්‍ය බර එනවා නිව්ටන් 45. ඊට පස්සේ මේ වස්තුව එල්ලෙනවා මේ වස්තුව ගිල්ලනවා ද්‍රවයක. අපි මේ ද්‍රවයේ ආරම්භක ඝනත්වය ρ1 කියලා අරගමු. එතකොට මේ තන්තුවේ ආතතිය T1 කියලා ගත්තොත් ඔන්න ඔය දෘශ්‍ය බර මට දෙනවා නිව්ටන්. දෘශ්‍ය බර මට දෙනවා නිව්ටන් 44.58යි. 44.58යි. හරිද? මට මෙතනින් ද්‍රවයට සාපේක්ෂව වස්තුවේ ඝනත්වය ලියා ගන්න පුළුවන්. ඒ කියන්නේ සිග්මා බෙදීම ρ1 අරගත්ත හැකි සත්‍ය බර බෙදීම සත්‍ය බර ඍණ දෘශ්‍ය බර. හරිද? මෙතන T හොඳේ උඩ තියෙන T. එතකොට මේක ලියා ගන්න පුළුවන් 45 බෙදීම 45 බෙදීම 45 ඍණ 44.58. එහෙනම් සිග්මා බෙදීම ρ1 එනවා 45 බෙදීම මේ දෙන්න අඩු කරද්දී 0.42. මේ පළවෙනි සමීකරණ. ඊට පස්සේ මෙයාව සෙල්සියස් 100ක් රත් කරපු ද්‍රවයේ ගිල්ලනවා. සෙල්සියස් 100ක් රත් කරපු ද්‍රවයේ ගිල්ලනවා. මේක ඝනත්වය ρ2 කියලා හිතමු. සෙල්සියස් 100ක් නේ රත් කරන්නේ. ඔව්. උෂ්ණත්වය වැඩි ද්‍රවයේ ගිල්ලනවා. එතකොටත් ඔය විදිහටම මට ලියා ගන්න පුළුවන් නේද ප්‍රකාශනයක් සිග්මා බෙදීම ρ2 සමානයි සත්‍ය බර 45 බෙදීම සත්‍ය බර 45 ඍණ මෙතන දෘශ්‍ය බර අපිට දෙන්නේ T2 කීයද? දෘශ්‍ය බර 44.6. 44.6. හරිද? 44.6. එහෙනම් මෙතනින් සිග්මා බෙදීම ρ2 අරගන්න පුළුවන් කොහමද? 45 බෙදීම 0.4. මේක දෙවෙනි සමීකරණ. ඕක දෙවෙනි සමීකරණ. හරිද? මට දැන් ඔය දත්ත පාවිච්චි කරලා 1 2 බෙදුවොත් පළවෙනි සමීකරණේ බෙදුවොත් දෙවෙනි සමීකරණෙන් මට එනවා සිග්මට සිග්මා කැපිලා මේ බෙදීම ρ2 උඩට ගිහිල්ලා ρ2 බෙදීම ρ1 එනවා 45 කැපිලා 0.4 උඩට යනවා. 0.4 බෙදීම 0.4යි 2 කියලා. ඒ කියන්නේ 40 බෙදීම 42. එහෙනම් ρ2 බෙදීම ρ1 කීය දෙන්නේ? 40 බෙදීම 42. ඒ කියන්නේ 20 බෙදීම 21 කියලා අරගන්න පුළුවන්. ඔන්න අනුපාතය අරගත්ත පොඩ්ඩක්. ඊළඟට ඝනත්ව අතර සම්බන්ධය අපි දන්නවා පරිමාව නම් V2 සමානයි V1 වතාවක් 1 ධන ගැමා තීටා. මම ඕක ස්කන්ධයෙන් බෙදුවොත් V2 බෙදීම m සමානයි V1 බෙදීම m වතාවක් 1 ධන ගැමා තීටා. ස්කන්ධ බෙදීම පරිමාව කියන්නේ ඝනත්වය. මෙතන තියෙන පරිමාව බෙදීම ස්කන්ධය. එහෙනම් ඝනත්වයේ පරස්පරය. එකයට ρ2 සමානයි එකයට ρ1 වතාවක් 1 ධන ගැමා තීටා. එහෙනම් මෙතනින් ඝනත්වය සඳහා ප්‍රකාශනය කරන පරස්පරය දාපුවාම ρ2 සමානයි ρ1 බෙදීම 1 ධන ගැමා තීටා. 1 ධන ගැමා තීටා. හරි. දැන් ගාන හදලා ඉවරයි.
මෙතනින් මට රෝ 2 බෙදීම රෝ 1 අරගත්තොත් ඕක සමානයි කියලා එනවා. එක බෙදීම එක ධන ගැමාව හොයන්න තියෙන්නේ උෂ්ණත්ව වෙනස 100යි. රෝ 2 බෙදීම රෝ 1 කියන්නේ 20 බෙදීම 21. ඕක සමානයි එක බෙදීම එක ධන 100යි ගැමා. හරස් ගුණිත දාන්න මෙතනින් එනවා 20 ධන 2000යි ගැමා සමානයි 21. එහෙනම් ගැමා එනවා 20 එහා පැත්තට ගියාම 21න් 20ක් අඩු වෙලා 1යි බෙදීම 2000යි කියලා. එක බෙදීම 2000යි. ඒ කියන්නේ 0.5 වැඩි කිරීම 10 ඍණ 3යි. 5 වැඩි කිරීම 10 ඍණ 4යි සෙල්සියස් අංශකයට. 5 වැඩි කිරීම 10 ඍණ 4යි සෙල්සියස් අංශකයට. උත්තරය ගන්න වෙන්නේ 31ට දෙවෙනි උත්තරය. 31ට දෙවෙනි උත්තරය. ඒතනත් අර කලින් වගේ තමයි ඝනත්ව අතර සංසන්දනයක් ගත්තා නම් මුලින්ම ඊට පස්සේ හරි ඊට පස්සේ අර ඝනත්වය සඳහා ප්‍රකාශනය අරගන්න පුළුවන්. මේක ඔන්නම් එකපාර දාන්න පුළුවන් මතක නැහැ. ඊට පස්සේ බලන්න 32 32 අපිට නම් එන රූපේ දැක්වෙන පරිදි AB දණ්ඩ තන්තු දෙකක් මගින් තිරස් එල්ලලා තියෙනවලු. ගුරුත්ව කේන්ද්‍රය G නම් AG සහ GB අතර අනුපාතය මේ බලන්න. අපි ඔය වගේ වස්තුවක ගුරුත්ව කේන්ද්‍රය හොයන්න දන්න. කොහොමද මේ වගේ තකස් මගේ ගුරුත්ව කේන්ද්‍රය හොයන්නේ? බල තුනයි තියෙන්නේ ආත්‍රි දෙකයි බරයි. බල තුනක් ඇතුලේ වස්තුව සමතුලිත නම් බල තුන 1 ලක්ෂ වෙන්න ඕනි කියලා මීට කලින් කතා කරලා තියෙනවා. එහෙනම් බල තුන 1 ලක්ෂ වෙන්න නම් මේ ආතතිය මම මේ පැත්තට දික් කරනවා. මේ ආතතිය දික් කරනවා. ඔන්න එක බලයක්. ඊට පස්සේ මම මේ ආතතියක් දික් කරනවා. ඔන්න ඒ බලය. එහෙනම් බර ක්‍රියාත්මක වෙන්න ඕනි. ඔය බල දෙක දෛශික දෙක කැපෙන තැනින්. එතකොටයි 1 ලක්ෂ වෙන්නේ. එහෙනම් මෙන්න මෙතනින් සිරස්ස පහලට හරියටම බර ක්‍රියාත්මක වෙනවා. මේව තමයි බර ක්‍රියෙන්නේ. හරිද? මෙතන G මෙතන A මෙතන B. අපෙන් අහන්නේ ඔන්න ඔය දුරවල් අතර සම්බන්ධය. මේ බලන්න. මේ කෝණේ අංශක 30යි මේ කෝණේ අංශක 30යි. එහෙනම් ඒකාන්තර කෝණ මෙයත් අංශක 30යි. ප්‍රතිමුඛ කෝණ මෙයත් අංශක 30යි. හරිද? මේක 60යි. අනුරූප කෝණ මෙයත් 60යි. හොඳට බලන්න මෙන්න මේ පාදේ x නම්. ඔය පාදේ x නම්. අර වම් පැත්තේ තියෙන පොඩි ත්‍රිකෝණය අරගත්තොත් මම මෙන්න මේ වම් පැත්තේ තියෙන පොඩි ත්‍රිකෝණය අරගත්තොත් මේ වම් පැත්තේ තියෙන පොඩි ත්‍රිකෝණය අරගත්තොත් මට ලියන්න පුළුවන් නේද tan 30 සමානයි tan 30 සමානයි සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය tan 30 කියන්නේ එකයට මූල 3 ඕක සමානයි සම්මුඛ පාද බෙදීම බද්ධ පාදය. එහෙනම් මෙතනින් AG අරගන්න පුළුවන් නේද x බෙදීම මූල 3යි කියලා. x බෙදීම මූල 3යි. ඔය විදිහටම මම එහා පැත්තේ ත්‍රිකෝණය සැලකුවා. මේ ත්‍රිකෝණය සැලකුවා. මට එතන tan 60 ඒ විදිහටම ලියා ගන්න පුළුවන් නේද? tan 60 සමානයි සම්මුඛ පාද බෙදීම බද්ධ පාදය GB. tan 60 කියන්නේ මූල 3යි. ඕක සමානයි x බෙදීම GB
එහෙනම් මට මෙතනින් GB අරගන්න පුළුවන්. මෙතන මේ එකට මූල තුනනේ තියෙනනේ. හරක් දෙන්න දාපුවම එතකොට AG සමානයි කියලා එන්නේ මූල 3යි එක්ක. මෙතන GB එනවා x බෙදීම මූල 3යි කියලා. අපෙන් එයා ඉල්ලන්නේ AG බෙදීම GB කියන අනුපාතය. AG කියන්නේ මූල 3යි x. ඕක බෙදීම GB කියන්නේ x බෙදීම මූල 3යි. x x කැපෙනවා අර මූල 3 උඩට යනවා. එතකොට මේ අනුපාතේ 3යි. අනුපාතේ 3යි. ඒ කියන්නේ උත්තරේ එන්න ඕනේ 3ට 1. 3ට 1 කියන්නේ පළවෙනි උත්තරේ. 32ට පළවෙනි උත්තරේ. ඊට පස්සේ 33ට ගියොත් 33ට ගියොත් සලකන ලද ස්ථානයකට අවස්ථා දෙකකදී වෙන වෙනම ලැබෙන ශබ්ද දෙකක ධ්වනි තීව්‍රතා මට්ටම් ඩෙසිබෙල් 20යි 60යි. අවස්ථා දෙකේදී සලකන ලද ස්ථානවල ලැබෙන තීව්‍රතා පිළිවෙලින් I1 සහ I2 නම් ඔය අතර අනුපාතය අහනවා. මේ බලන්න. පළවෙනි අවස්ථාවේ තියෙන තීව්‍රතා මට්ටම ඩෙසිබෙල් 20 මට අරගන්න පුළුවන් නේද මෙහෙම. මම බීටා 1 කියලා අරගන්න. ඕක අරගත්ත හැකි නේද 10යි ලඝු 10 පාදෙට I1 බෙදීම I2. දෙවෙනි අවස්ථාවේ බීටා 2 කියලා ගත්තොත් ඕක ගත්ත හැකි නේද 10යි ලඝු 10 පාදෙට I2 බෙදීම I0. I1 බෙදීම I0. මේක I2 බෙදීම I0. ඊට පස්සේ ඔය අතර වෙනස මං ගත්තොත් බීටා 2 වෙන බීටා 1 ඕක එනවා නේද මේ බලන්න. මෙයාගෙන් මෙයා අඩු කරද්දී පොදු සාධක 10 එළියට යනවා. ලඝු දෙකේ අන්තරයක් එනවා. ලඝු I1 බෙදීම I0 ඍණ I2 බෙදීම I0. ලඝු දෙකේ අන්තරයක් එනකොට අපිට ඒක ලියා ගන්න පුළුවන් තනි ලඝු ගණකය ඇතුලේ බෙදීමක් විදිහට. එහෙනම් මෙයාගෙන් මෙයා බෙදද්දී I1 බෙදීම I0 ගේ I2 බෙදීම I0 බෙදනකොට මේ දෙන්න බෙදද්දී I0 කැපිලා ගිහිල්ලා ඇතුළේ ඉතුරු වෙන්නේ I1 බෙදීම I2 කියලා. I1 බෙදීම I2 කියලා. හරිද? මේක මතක නම් එකපාර MCQ එකක් සඳහා දාන්න පුළුවන්. දැන් මේ ගානේ දත්ත ආදේශ කරොත් මට මෙතන මේකට ආදේශ කරන්න පුළුවන් 20 ඍණ 40 සමානයි 10යි ලඝු 10 පාදෙට I1 බෙදීම I2. 20න් 40ක් ගියාම 20 ඍණ 60නේ. 20න් 60ක් ගියාම ඍණ 40යි. ඍණ 40 10න් බෙදුනට පස්සේ ඍණ 4යි. එහෙනම් මට මෙතනින් එනවා ඍණ 4 සමානයි ලඝු 10 පාදෙට I1 බෙදීම I2. එහෙනම් මේක සාමාන්‍ය දර්ශක විදිහට ලිව්වොත් කොහොමද එන්නේ? මේ ඇතුලේ තියෙන්නේ I1 බෙදීම I2. ඕක සමානයි පාදයේ 10යි දර්ශකයේ ඍණ 4යි. එහෙනම් අනුපාතෙන්න ඕනේ 10 ඍණ 4ක්. උත්තරේ 2. 33ට උත්තරේ 2. හරි බලන්න. 34 වෙනි ගාන
34 අපිට ඉඳන් කියනවා වර්තනාංකය 4 බෙදීම මූල 3ක් වූ මාධ්‍යයක් තුලින් ගමන් කරන ආලෝක කිරණයක් වර්තනාංකය 4 බෙදීම 3ක් වූ මාධ්‍යයකට අංශක 30කින් පතනය වෙනවලු. පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න කියලා කියනවා. 34 මාධ්‍ය දෙකක් තියෙනවා. ආලෝක කිරණය මුලින්ම යන්නේ 4 බෙදීම මූල 3ක් වෙච්ච මාධ්‍යෙන්. ඒක යන්නේ 4 බෙදීම 3ක් වෙච්ච මාධ්‍යයට. පතනය වෙන්නේ අංශක 30කින්. අපි දන්නවා 4 බෙදීම මූල 3ට වඩා 4 බෙදීම 3 කුඩයි වර්තනාංකේ. 4 බෙදීම මූල 3 කියන්නේ 4 බෙදීම 1.7 නේ. මේක 4 බෙදීම 3. එතකොට අර යටපදේ ලොකු නිසා වර්තනාංකේ කුඩයි. එහෙනම් මේකේ වර්තනාංකේ වැඩි කියන්නේ ගහනතර අරක විරලතර මෙයා යන්නේ අභිලම්බෙන් ඉවතට. මේ පතනය වෙන කෝණේ අංශක 30යි කියලා කියනවා. නිර්ගත කෝණය අපි දන්නේ නැහැ තීටා. අපිට ඕනම් හොයන්න පුළුවන්. නිර්ගත කෝණය හොයන්න පුළුවන්. ස්නෙල් දාලා අපි නිකමට හොයමු. අපි ස්නෙල් දැම්මොත් මට අරගන්න පුළුවන් n1 sin theta 1 සමානයි n2 sin theta 2 n1ට 4 බෙදීම මූල 3 වතාවක් sin 30 සමානයි n2ට 4 බෙදීම 3 වතාවක් sin theta හොයන්න තියෙන්නේ. 4ට 4 කැපෙනවා. මෙතන මූල 3යි මේ 4ට 4 කැපෙනවා. මෙතන මූල 3ට මෙතන කැපිලා මෙයාගේ මූල 3ක් ඉතුරු වෙනවා. දැන් 3 කියලා කියන්නේ මූල 3ේ වර්ගය. එතන මූල 3ක් කැපුණාම මූල 3ක් ඉතුරු වෙනවා. sin 30 කියන්නේ භාගයයි. මේ මූල 3 මෙහෙට ආපුවාම මට එනවා මූල 3 බෙදීම 2 සමානයි sin theta. එහෙනම් අපිට මෙතනින් අරගන්න පුළුවන් වෙනවා theta සමානයි අංශක 60යි. එහෙනම් අපගමනය අරගත්ත හැකි theta ඍණ 30 කියලානේ. මේක යන්න ගියේ මෙහි මෙන්න මේ කෝණය තමයි අපගමන. එහෙනම් අපගමනය අරගත්ත හැකි theta ඍණ 30 කියලා. ඒ කියන්නේ 60 ඍණ 30යි. එහෙනම් මෙතන අපගමනයේ අංශක 30යි. එහෙනම් පළවෙනි ප්‍රකාශනයේ පළවෙනි වාක්‍ය කිරණයේ අපගමනයේ අංශක 30ක් කියන එක හරි. එහෙනම් පළවෙනි වාක්‍ය හරි. ඒ හරි. ඒ හරි කියලා දැක්ක ගමන් අපෙන් අහන්නේ සත්‍යනේ. දෙවෙනි උත්තරේ වෙන්න බෑ. ඒ හරි කියලා දැක්ක ගමන් B පමණක් වෙන්න බෑ. B හා C වෙන්න බෑ. ඒ හරි කියලා දැක්ක ගමන් B පමණක් වෙන්න බෑ. B හා C වෙන්න බෑ. අපි දැන් B වත් තර්ක කරමු. B එක කියනවා කිරණය පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයකට ලක් වෙනවා. අන්න එතන පොඩි ගැටලුවක් තියෙනවා. නෑනේ. මෙතන අපිට θ අංශක 60ක් කියලා ආවනේ. හරිද? θ අංශක 60ක් කියලා එනවනේ. ඒ කියන්නේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ ලක් වෙන්නේ නැතිතර පිළිගන්න පුළුවන් උත්තරයක් එනවනේ. මේ බලන්නකො හැබැයි අපි නිකමට ඔන්නම් මෙතන පොඩ්ඩක් ඕකටත් අවදි කෝණය හොයලා බලමු. අවදි කෝණය කොහොමද ගන්නෙ? අවදි කෝණය අරගන්නේ sin c සමානයි n විරල බෙදීම n ගහන. හරිද? n විරල බෙදීම n ගහන. sin c. ඒතර මෙතනින් මට අරගත්ත හැකි sin c සමානයි n විරල කියන්නේ 4 බෙදීම මූල 3 n ගහන කියන්නේ 4 බෙදීම n විරල කියන්නේ 4 බෙදීම 3 n ගහන කියන්නේ 4 බෙදීම මූල 3. මෙතනින් එනවා sin c සමානයි 4ට 4 කැපිලා මූල 3 වලට ගිහිල්ලා 1යට මූල 3යි කියලා. 1යට මූල 3යි කියලා. sin c සමානයි 1යට මූල 3යි කියලා. හරිද? එතකොට මෙතන
අපි හොඳටම අපිට බලන්න ඕනේ අවදි කෝණේ 30ට වඩා වැඩිද අඩුද කියලානේ. මේක සුළු කරන්න යන්න එපා. මේක සුළු කරලා සීව හොයන්න යන්න එපා. අපිට මෙතන බලන්න ඕනේ අවදි කෝණේ 30ට වඩා වැඩිද අඩුද කියලානේ. මේ බලන්නකෝ. අපි දන්නවනේ sin 30 කියන්නේ භාගෙනේ. අපි දන්නවා මූල 3යි දෙකේ ඉලක්කමයි ගත්තාම මූල 3 කුඩයි. එහෙනම් එකයට මූල 3ට එකයට දෙකට වඩා විශාල වෙන්න ඕනේ පරස්පරය ගණන්. එකයට මූල 3 අරන් තියෙන්නේ මෙතන sin c කියලා. sin c විශාලයි. භාගය කියන්නේ sin 30. එහෙනම් අවදි කෝණය 30ට වඩා වැඩි. මේ 30 තමයි මෙතන පතන කෝණය. මෙතන පතන කෝණය අංශක 30යි. එහෙනම් මෙතන අවදි කෝණයට වඩා අඩුයි පතන කෝණය. එහෙනම් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයකට ලක් වෙන්නේ නැහැ. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ මේ වෙලාවේ ලක් වෙන්න නම් පතන කෝණය මීට වඩා වැඩි වෙන්න ඕනේ තැහෙන්. එහෙනම් මෙතන B ප්‍රකාශනයේ වර්ධිනවා. B වැරදිනවා. B වැරදිනවා නම් තුන්වෙනි උත්තරය අයින් කරන්න පුළුවන්. තුන්වෙනි උත්තරය අයින් කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපිට C ව චෙක් කරන්නත් වෙනවා. C ව චෙක් කරමු. වර්තන කිරණය ආංශික පරාවර්තිත කිරණයට ලම්බකයි. මේ බලන්නකෝ. මෙතන වර්තනය සහ ආංශික පරාවර්තනය සිද්ධ වෙනවනේ. අපි ওই කෝණ ටිකත් හොයාගෙන තියෙන නිසා අපි නැවත පොඩ්ඩක් මේක ඇඳගමු. මේ තියෙන අභිලම්බය අංශක 30කින් කිරණයක් එනවා. අංශක 60කින් යනවා. ආංශික පරාවර්තනයක් සිද්ධ වෙනවා අභිලම්බය සමග අංශක 30කින්. ආංශික පරාවර්තනය. දැන් කෝණ ටික බලන්න. මේක 60යි. මෙතන 30 නිසා මෙතනත් 30යි. එහෙනම් දැන් අපි දන්නවනේ මේ තියෙන අභිලම්බය 180ක් වෙන්න ඕනි. මෙතන 60යි 30යි 90යි. එහෙනම් මේ කෝණේ අංශක 90ක් වෙන්න ඕනි. මේ දෙක අතර පරතරය අංශක 90. එහෙනම් වර්තිත කිරණය ආංශික පරාවර්තිත කිරණයට ලම්බකයි කියන C ප්‍රකාශනය හරි. C හරි. එහෙනම් උත්තරේ ගන්න වෙන්නේ A හා C පමණක් සත්‍යයි කියලා හතරවෙනි උත්තරය. A හා C පමණක් සත්‍යයි කියලා හතරවෙනි උත්තරේ. දැන් ඇත්තට අපි මේ ගාන හැදුවට මේ ගාන අර මේ පළවෙනි කොටස විතරයි හදන්න ඕනි. එතනින් අපිට උත්තර අරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේක අංශක මෙන්න මේ තීට හොයන මේ කතන්දරේ විතරයි ඕනි. මෙතනින් ගාන ඉවරයි. දැන් මේක හදන්න දෙයක් නැහැ. ඉතින් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයකට ලක් වෙනවා නම් මෙන්න මේ තීතට පිළිගත නොහැකි උත්තරයක් එන්න ඕනි. වර්තනය ගැන හිතලා ගාන හදනකොට සිද්ධ වෙන්නේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය නම් මේ තීත පිළිගන්න බැරි උත්තරයක් වෙන්න ඕනි. ඒ කියන්නේ අංශක 90ට වඩා වැඩි උත්තරයක් වගේ. අන්න ඒ වගේ උත්තරයක් වෙන්න ඕනි. හරිද? එහෙම නැත්නම් මේ අංශක 90ට වඩා වැඩි උත්තරයක්. එහෙම නැත්නම් sin θ අර අදාළ පරාසය නැති පිළිතුරක් එන්න ඕනේ. sin θ ගේ පරාසය පන්නපු ඉක්මවපු පිළිතුරක් එන්න ඕනේ. එහෙම එන්නේ නැතුව හරියට උත්තර එනවා කියලා කියන්නේ අපි හිතපු විදිය හරියි. ඒ කියන්නේ මෙතන වර්තනයක් සිද්ධ වෙන්නේ. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා අරගන්න පුළුවන්. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා අරගන්න පුළුවන්. හරිද? පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා අරගන්න පුළුවන්. එහෙනම් B වයින් කරන්න පුළුවන්. ඊළඟට ඉතින් අතන කෝණ අපි හොයාගත්තනේ. මෙතන 60යි නම් නම් ආංශික පරාවර්තනය 30යි වෙන්න ඕනි. මෙතන 30යි මෙතන 30යි අතන 60යි නම් මෙතන 30 නිසා අතන 60යි නම් ඒ දෙන්න 90යි. එහෙනම් මේ ඉතුරු කෝණය 90ක් වෙන්න ඕන. ඒකට ඒකට එච්චර ලොකුවට හිතන්න දෙයක් නැහැ. එහෙනම් 33ට උත්තරේ. 33 නෙමෙයි 34 නේ. මෙතන ගණන් දෙකක් තියෙනවා. 34ට උත්තරේ 4. 34ට උත්තරේ 4.